ඊළඟට අද දවසේ තවත් වචන කීපයක් කියන්න තියෙනවා පින්නදෙන. මේ හැම කෙනෙක්ම මෙහි ඉඳලා ගියාම 30 කතරගම ආදී දේවල් වලට යනවා. ඒ යනකොට කරුණාකරලා පුළුවන් නම් වීර කැටිය කියන ප්‍රදේශයක් ගිහලා ඒ නයිකල් රජමහා විහාරයට යන්නට. මොකද බොහොම වාසනාවන්ත ස්ථානයක්. කඳු මුදුනකට පිහිටි බොහොම ලස්සන රමණීය තැනක් ඒ ස්ථානය. ඒ වටිනා රමණීය ස්ථානයේ විහාරාධිපතින් වහන්සේ තමයි අපේ ශාස්ත්‍රපති පඬිත කවුද උදිත හාමුදුරුවෝ මහමුල්ලේ උදිත හාමුදුරන් වහන්සේ අද දවසේ මේ ප්‍රෝග්‍රෑම් වලට සම්බන්ධ වෙමින් දැනටම උන්වහන්සේ තමන්ගේ ධර්ම දේශනාව සඳහා සූදානම් වෙලා ඉන්නවා. බොහොම වටිනා ස්ථානයක්. මට ඒ ස්ථානයේ හරියට ප්‍රිය වුණා. මීට වසර 3කට පෙර වෙනදේ ශ්‍රී ලංකා රජයෙන් පවත්වන වෙසක් වෛශාඛ බුද්ධ පූර්ණිමා කියන මෙන්න මේ රාජ්‍ය උත්සවයේ පවත්වන්නට උන්වහන්සේගේ රමණීය විහාරස්ථානයේ කොච්චර උසද කියනවා නම් සමහර විට රැට වැද්දලා බැලුවොත් එම සිරිපාදේ විදුලි බුබුලක් දෙකක් වුණත් බලන්නට පුළුවන් තරම් උස ස්ථානයක්. ඒ උසම තියෙන චෛත්‍යයේ තියෙන භූමියට ගිහිල්ලා බැලුවාම මීට පෙර අපරේ ජනාධිපතිතුමා දැනට අගමැතිතුමා වශයෙන් ඉන්න මහින්ද රාජපක්ෂ මහත්මයාලා මැදමුලනි කියන හරිය ඒ ගම ඇතුළේ ප්‍රදේශය සම්පූර්ණ පේනවා. ඒ ස්ථාන එච්චර උසයි. සිරිපාදේ ලයිට් පේනවා කියෝ ආයිත් මොනවද කියන්නේ. එසා ගිය අය දන්නවා බොහෝ රමණීය ස්ථානයක ඉන්න උන්වහන්සේගේ වටිනා ධර්ම දේශනාවට බොහොම කලින් ඉඳලා උන්වහන්සේ සූදානම් වෙලා ඉන්නවා. මම හිතන්නේ පැයකටත් වැඩි සමාජ ධර්ම දේශනා කරන්නට පුළුවන්. ඒ තරම් ප්‍රියයි උන්වහන්සේට මේ ස්ථානයේ. අපි උන්වහන්සේටත් ඉතාම ගෞරවයෙන් භක්තියෙන් ආදරයෙන් ආරාධනා කරනවා. වගේම තවත් එක වචනයක් තියෙනවා. දැනට අපේ ලෙක්චර් බෞද්ධ විහාරයේ සභාපති හැටියට මේ සමාගමේ වැඩ කරන කෙරව හරිස් කෝදාගල මහත්මයාගේ ආදරණීය ස්වාමී දියණිය වන සෙලින් කෝදාගල මහත්මිය සාමාන්‍ය සුළු ශල්‍ය කර්මයක් කරලා මේ දවස්වල ටිකක් ආරාම විරාමයෙන් යුක්තව කාලය ගත කරනවා. එතුමියට බුද්ධ ධම්ම සංඝ ත්‍රිරත්නයේ ආරක්ෂාව සරණ තම තමන් අදහන දේ ජීවිතයන් වහන්සේලාගේ ශක්තියත් බලය ලැබීමෙන් රවිචන්ද්‍ර කුජපති ගුරු සුක්සන්රා කියන මේ නවග්‍රාදීන්ගේ යම් කිසි අපලපොත් ආදී මත තිබුණා දැන් තිබෙන ඉදිරියට තිබෙන මේ සියල්ල කොහා දුරී භූත වෙලා ඒ සියලුම කරදර වලින් ඈත් වෙලා වාසනාවන්ත සුබ අනාගතයක් ඇතත් උදා වේවා. දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. ඒ ලෙඩ දුක් කරදර හිරියර යමක් තිබෙන තවත් සියල්ලක් වහා දූරීභූත වේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගන්නට අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අපි සියලු දෙනාට දැන් ධර්මානුශාසනාව සඳහා මම හිතන්නේ උදිත හාමුදුරුවෝ සූදානම් වෙලා ඉන්න බව පේනවා. උන්වහන්සේට අපි තාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. කරුණා කළා පූජාව සිද්ධ වෙන තුරු හැමදාම උදේට කුසලාන පූජාවට හැම කෙනෙක්ම සම්බන්ධ වෙන්න බොහොම හොඳයි. ඒක උදේ පාන්දර හිත පිරිසිදු කරගෙන තමන්ගේ දවසේ වැඩ කටයුතු වලට යෙදෙන්නට අවස්ථාව තියෙනවා. ඒ නිසා දැන් කවටත් හැම දිනකටම බුද්ධ ධම්ම සංඝ ත්‍රිරත්නයේ ආරක්ෂාව සරණ සියලුම ලෝකපාලක අල්පේශාක මහේශාක දෙවියන් වහන්සේලා ආරක්ෂා සම්පත්තිය තම තමන්ගේ පරම්පරාවල් වල අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු ගුරුවර දෙමාපිය බන්දු මිත්‍රාදී සියලු දෙනාම සිහිපත් කරගන්නට ඕන. ඒ අයගේ ආශිර්වාදයක් ලැබීමෙන් ඒ අයටත් වාසනාවන්ත සසර ගමනක් ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උදිත හාමුදුරන් වහන්සේ වැනි දේශකයන් වහන්සේ කෙනෙක් මෙලොවට බිහි කරපු ආදරණීය දෙමාපිය ගුරුවර බන්දු මිත්‍ර ආදී නායක හාමුදුරුවෝ දැන් ඒ ස්ථානයේ හිටපු නායක හාමුදුරුවෝ අපවත් වුණා. උන්වහන්සේ ඊට පස්සේ නායකත්වයට පත් වුණා. ඒ ධර්ම දේශනාවට සවන් දෙන්නට අපි සියලු දෙනාම සදී පැහැදී සිටිනවා සත්සන්න. උන්වහන්සේටත් නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. ඔබ සමටත් බුද්ධ ධම්ම සංඝ ත්‍රිරත්නයේ ආරක්ෂාව සරණ දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා කියලා තෙරුවන් සරණ හැමදෙනාට සාදු 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 කියලා. හොඳයි ගරු විතාම්දුර වහන්සේ උදිත හාමුදුරුවෝ ඔබ වහන්සේට අපි ආරාධනා කරනවා. ධර්ම දේශනාව සිද්ධ කරන්න හැටියට. ඇහෙනව ඇති නේද? ඇහෙනවා හොඳට ඇහෙනවා. හොඳයි. අපි එහෙනම්
අපේ නායකයන්ටත් පුණ්‍යානුමෝදනා කරමින් නිදුක් නිරෝගී වෙන්න කියලා. පන්සිල් සමාදන් වෙන්න කෙනෙක් නැහැනේ. හැමෝම අෂ්ටාංග සීලය සමාදන් වෙච්ච සිල් පිරිසක් ඉන්නේ. ඒ නිසා අපි ධර්ම දේශනාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධෝහං බෝධයිස්සාමි මුත්තෝහං මෝචයේ පරේ තින්නෝහං තාරයිස්සාමි සංසාරෝගා මහම්භයාති. එංගලන්තයේ ලෙච්චර්ඩ් බෞද්ධ විහාරාධිපති ගෞරවනීය අපේ අවසරයි දෙදියවැල විමල නාහිමිපාණන් වහන්සේ, ඒ වගේම ලෙච්චර්ඩ් බෞද්ධ විහාරාධිකාරී අප කල්යාණ මිත්‍ර ශාස්ත්‍රපති පණ්ඩිත සූරියවැවේ කුසල හාමුදුරන් වහන්සේ ඇතුළු උන්වහන්සේලා දෙනමගෙන් අවසරයි. ඒ වගේම 2565 වැනි වෛසාඛ්‍ය මංගල්‍ය වෙනුවෙන් අද දවසේ සීල සමාදානයේ යෙදී සිටින ලෙච්චර්ඩ් බෞද්ධ විහාරස්ථානයේ දායක සභාවේ විවිධ නිලතල දරන අපේ ආදරණීය නෝනා මහත්වරු සෑම සිළු දෙනාම මේ වෙලාවේ ඊට පින්බරව ආශිර්වාදාත්මකව සිහිපත් කරමින් ඔබ සෑම දිනාටම තුනුරුවන්ගේ සූවිසි මහා ගුණයන්ගේ ආශිර්වාද ශක්තිය සැලසේවා. ලෙඩ දුක් කරදර පීඩා විරහිතව තාමත්ම සන්තෝෂයෙන් ප්‍රීතිමත් ජීවිත ගත කරන්නට, පින් කුසල් සිද්ධ කරගන්නට, මේ ලැබූ දුර්ලභ මිනිසාත්ම භාවය පොහොසත් කරගෙන සුවපත් කරගෙන කටයුතු සිද්ධ කරන්නට තුනුරුවන්ගේ ආශිර්වාද ශක්තිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි මෙම ධර්ම දේශනාව ආරම්භ කරමු. මා ඊ타ත්ම සතුටු වෙනවා. අප්‍රමාණ සන්තෝෂයක් මා තුළ ඇති වුණා. අපේ නිමල් දයාරත්න මැතිතුමා මේ ආරාධනාව මා වෙත සිද්ධ කළා. ඒ වගේ මේ පණිවිඩය මේ වෙලාවේ අද මේ වෙනකොට ශ්‍රී ලංකාවේ සිටින අපේ ડોક્ટર රාජපක්ෂ මැතිණුන්ද මට ඊටාම කරුණාවෙන් සිහිපත් කරන්නට යෙදුණා. එළඹෙන වෙසක් පුර 15ක් පොහොය නිමිති කරගෙන සීල සමාදානයේදී අපි ඔබ වහන්සේට ධර්ම දේශනාව සඳහා ආරාධනා කරනවා කියලා. එය කන වැකුණාම ඒ ආරාධනාව සිද්ධ කළාම මට ප්‍රමාණ සන්තෝෂයක් ඇති වුණා. මේ හැමෝම වාගේ කීප දිනක් කරනකොට මට හොඳට හුරු පුරුදු අය. තාමත් මා සමග එදා වගේම අඩු වශයෙන් සතියකට සැරයක්, සති දෙකකට සැරයක් දුරකථනයෙන් මේ අලුත් තාක්ෂණික අංශ ඔස්සේ කතා බහ කරමින් කටයුතු සිද්ධ කරන අය. අපේ නායක හාමුදුරුවෝ, කුසල හාමුදුරුවෝ ඇතුළු කොට ඇති. විශේෂයෙන්ම අපේ නිමල් දයාරත්න මැතිතුමා, ලලිතා මැතිණිය, ඒ වගේම අපේ වෛද්‍ය රාජපක්ෂ මැතිතුමා මේ වෙලාවේ නැතත් මාහට පණිවිඩයක් ඒවා සඳහන් කරලා තිබුණා. අපේ චාන්දනී මැතිණිය, දාස් මැතිතුමා ඇතුළු පිරිස අද දුර ගමනක් යනවා කියලා. මේ ආදී පිරිස් නිරන්තරයෙන් අපි ගැන දුක සැප විමසමින්, ඔවුන්ගේ දුක සැප කියමින්, විශේෂයෙන් අපේ හාමුදුරන් දෙනමගේ විස්තර සඳහන් කරමින්, දුක සැප සඳහන් කරමින්
අප සමග නිරන්තර සම්බන්ධතාවයක් මා එංගලන්තයේ ඉඳන් ඇවිදින් දැන් අවුරුදු 5ක් වෙන්න වුණා. ඒ වුණත් තාමත් මා සමග එදා වගේ මේ සම්බන්ධතාවය පවත්වාගෙන යනවා. ඒ නිසා මට කොයි වෙලාවකවත් හිතෙන්නේ නැහැ මම දැන් එංගලන්තයෙන් ඇවිල්ලා ඉන්නේ කියලා. ඒ ඇත්තත් එක්ක කතා කරනකොට මට හැමතිස්සෙම සිහියට එනවා මම දැන් එහි පන්සලේ ඉන්නවා වගේ කියලා. ඉතින් ඒ නිසා ඒසා මහත් කල්යාණ මිත්‍රත්වයෙන් බැඳුණු මේ ඇත්තන්ට ඒ මා එංගලන්තයට වැඩි කෙටි කාලය තුල මාස 5ක විතර කාල පරිච්ඡේදය තුල ධර්මදේශනා රාශියක් සිද්ධ කළා. අපේ නාහිමිපාණන් වහන්සේ බොහොම නිර්ලෝභීව අපි ගැන බොහොම ප්‍රශංසාත්මකව නිරන්තරයෙන් සඳහන් කරනවා මා දැකපු අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේලා අතර ඊ타ත්ම නිර්ලෝභීව කිසිම අපහසුවකින් තොරව අන්‍යයන්ගේ ඒ තිබෙන යම් ලක්ෂණයක් වෙනවා නම් මේවා කියන්නට මැලි නොවන අපේ ගෞරවනීය නාහිමිපාණන් වහන්සේ සඳහන් කළා. ඒ ලෙච්චුව ධර්ම දේශනා කියලා කුඩා ධර්ම ග්‍රන්ථයක් පවා මට රචනා කරන්න පුළුවන්කම ලැබුණා. ඒ ඔබ වෙනුවෙන් දේශනා කරපු දහම් කරුණු තවත් පෝෂණය කළ රචනා කළා. ඒකත් මගේ ජීවිතෙත් ඉතා වැදගත් අවස්ථාවක්. විදේශ රටකට පළමුවෙන්ම ගිහිල්ලා එහිදී දේශනා කරපු ධර්ම දේශනාවන් ඒ රටේ ඉඳගෙනම කෘතියක් බවට පත් කරලා ඒ රටේදීම දොරට වැඩලා ඒ විහාරස්ථානයේ දායකයන්ට පූජා කරන්නට ඒ ලොකු හාමුදුරන්ට පළමු පඬුරක් හැටියට ඒ පිංච පූජා කරන්නට අවස්ථාව සැලසුණා. ඉතින් මේ කරුණු කීපය සඳහන් කළේ මා තාමත් සිතින් ඔබ හා සමග කටයුතු කරනවා ඉන්නවා කියන එක සකියා පාන්නට සඳහන් කරන්න. ඒ නිසා මේ ධර්ම දේශනාවට මට ආරාධනා කළාම අප්‍රමාණ සන්තෝෂයකින් මේ ආරාධනාව මා බාරගත්ත පිළිගත්තා. ඉතින් අපේ දයාරත්න මැතිතුමා එම මැතිණිය ලලිතා මැතිණිය ශ්‍රී ලංකාවට ආවොතින් අනිවාර්යයෙන්ම අප ඉන දිහාට පැමිණිලා අපව බලලා දුක සැප විමසලා අපට තෑගි බෝල් ගෙනවිත් දීලා විස්තර කතා කරලා නිරන්තරයෙන් යන්නේ. ඉතින් ඒ වගේම එහෙ හිටිය කියලත් එහෙම අඩුවක් නැහැ. අද ඒ ඇත්තෝ මේ ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරනවා. ප්‍රධාන දායකත්වයේ දරමින් අද දවසේ මේ 2565 වෙනි වෛසාඛ මංගල්‍ය වෙනුවෙන් ලෙච්චුවත් විහාරස්ථ දායක සභාවේ පින්නතුන් සීල සමාදානයේ යෙදෙන දවසේ මේ ධර්ම දේශනාව පවත්වලා ධර්ම දානමය මහා පුණ්‍ය ක්‍රියාවක් ඒ දෙපළ මූලික වෙලා සිද්ධ කරනවා. ඒ සඳහා අරමුණු ගොඩක් තියෙනවා යත්තන්ට. ඒ අරමුණු තමයි විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනාවන් තිබෙනවා. ඒ පුණ්‍යානුමෝදනාවන් තමයි අපේ නිමල් දයාරත්න මැතිතුන් වෙනුවෙන් මියගිය KDJ අප්පුහාමි පියතුමාණන් LP සූර්යප්පෙරුම මෞතුමිය උපාලි ධර්මරත්න සහ P සිරි ජයසිංහ යන ඥාති සහෝදරයන් දෙපළ අපි කියනවා මස්සිනාවරු දෙන්න කියලා. ඥාති සහෝදරයන් දෙපළ. ඒ වගේම ලලිතා මැතිණිය වෙනුවෙන් මියගිය ස්ටීවන් පෙරේරා පියතුමා. ඒ වගේම ඇග්නස් පෙරේරා මෞතුමිය, නිමල් පෙරේරා සොහොයුරා, සුජාතා පෙරේරා නෑනා ඥාති සොහොයුරිය ඇතුළු පවුලේ සියලු දෙනා වෙනුවෙන් පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීම. එහිදී බලාපොරොත්තු වෙනවා ධර්ම දේශනාව අවසානයේදී ඒ අතන් සෑම සියලු දෙනාටම සසර වසනාතෙක් කිසිදු දුක් කරදර පීඩා බාධා ආදියෙන් තොරව ලබන යම් කිසි ආත්ම භාවයක් වේද ඒ ආත්ම භාවය ඊටම සුවපත්ව ගතකොට සංසාර දුකින් අත මිදී සාන්ත නිවන් සුවයෙන් සැනසීම ලබන්නට මේ ධර්ම දේශනාව සිද්ධ කිරීමේ ආනිසංස ශක්තිය පුණ්‍යානුමෝදනයක් හැටියට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැනුත් ප්‍රාර්ථනා කරනවා ධර්ම දේශනාව අවසානයේදීත් ඒ ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒ වගේම අරමුණක් තමයි මේ පින් බලයෙන් ගරු දේශකයන් වහන්සේටද උන්වහන්සේ විසින් කරනු ලබන සීල ආගමික ශාසනික සේවාවන් ਸਰව ප්‍රකාරයෙන් මුහුණින් කරගෙන යාම සඳහා අවශ්‍ය ශක්තිය හයි ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ
ලෙච්ඡොත් බෞද්ධ විහාරාධිපති අති ගෞරවනීය අවසරයි දෙදියවල විමලාභිධාන ගරුතර ලොකු හාමුදුරන් වහන්සේට සහ ඒ වගේම අපේ විහාරාධිකාරී අපේ කල්යාණ මිත්‍ර සූර්යවේ කුසල හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම තව ඉතා වැදගත් ප්‍රාර්ථනාවක් අවසාන ප්‍රාර්ථනාව හැටියට තියෙනවා. කොරෝනා වෛරසයෙන් අසහනයට පත්ව සිටින අප ශ්‍රී ලාංකික සියලුම වැසියන්ටත් අප අසල්වැසි ඉන්දියාවේ සිටින දසදහසක් රෝගීන් ඇතුළු සියලු ලෝකවාසී මිනිසුන් මේ පින් බලයෙන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවත් මේ ධර්ම දේශනාවේ ප්‍රාර්ථනාවක් හැටියට සිද්ධ කරනවා. මෙන් කියනා වූ අරමුණු ඇතුව අද දවසේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය තුල ඊටම වැදගත් සිදුවීම් තුනක් මේවා කවුරුත් දන්නේවා ප්‍රවේශයක් හැටියට කරුණු සඳහන් කරන්නේ බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් තුනක් හැටියට ඒවා මංගල්‍යයන් හැටියට සැලකනවා සිදුහත් බෝසත් කුමරාගේ උප්පත්තිය ඒ වගේම ඒ බෝසත් තරුණයාගේ නැත්නම් ඒ බෝසත් තාපසතුමාගේ බුද්ධත්වය ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය කියන මේ අවස්ථා තුන ත්‍රිවිධ මංගල්‍ය හැටියට බෞද්ධ ලෝකයා සලකනවා. එදා මෙදා තුර මේ අවස්ථා තුන මංගල්‍යයන් ලෙස සලකනවා. ඒ නිසා ඒ වෛසාඛ මංගල්‍ය හැටියට වෙසක් පුර 15ක් පොහොය මේ ත්‍රිවිධ මංගල්‍යයන් සිහිපත් කරමින් ලෝකවාසී බෞද්ධ මහ ජනතාව ක්‍රියා කරන්නේ. ඒ වෙනුවෙන් තමයි අද මේ අපේ ලෙක්චර් දායක පින්නතුන් පින්වතියන් සෑම දිනම සීල සමාදානයේදී සිටින්නේ. විශේෂයෙන් මේ කාලය මේ වෛසාඛ මංගල්‍ය තිබෙන කාල පරිච්ඡේදය නැත්නම් වෙසක් පොහොය ආශ්‍රිත මාසය ලෝකේ බෞද්ධ මහජනයා හුඟක් ආගමික ලැබියාවකින් යුක්තව කටයුතු කරන සමය. මේ කාල පරිච්ඡේදය තුල ආමිෂ සහ ප්‍රතිපත්ති කියන පූජා දෙකෙන්ම පූජාවන් පවත්වනවා. ආමිෂ පූජාවන් බහුලව සිද්ධ කරනවා. ප්‍රතිපත්ති පූජාවනොත් ඊට අඩුවෙන් උනත් ඒත් සිද්ධ කරනවා. අද මේ අපේ ලෙක්චර් බෞද්ධ පින්නතුන් ප්‍රතිපත්ති පූජාවෙන් පූජාවේ යෙදී සිටින දවසක් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන දවසක්. බුදුහාමුදුරු ඉතා සරල උදාහරණයක් දේශනා කළ තිබෙනවා. හරියට මේ සුවඳ දෙයක්. මේක හරි ලස්සන උපමාවක්. මේක මෙයට මේ ළඟදි තමයි මේ උපමාව හමු වුනේ. එක් කාලයක් අපිට අපි කියමින් හිටියේ අර අසුරු සැනක් පමණ සුළු කාලයක් කියලා. අසුරු සැනක්. නමුත් මේ උදාහරණය මට දැන් දවස් දෙක තුනකට කලින් ත්‍රිපිටකය අධ්‍යයනය කරද්දී එක තැනකදී හමු වුණා. මේ අතට ගත්ත සුවඳ දෙයක්. අපි සුවඳ බලනවා හරි ඉක්මනින්. බලන්න මේ උදාහරණේ තියෙන සරලකම, අපි කාටත් ගැළපෙනකම බුදුහාමුදුර මොනතරම් නම් මේ උදාහරණ ගැනීමේදී උන්වහන්සේ දක්ෂ වුණාද කියලා. ඉතින් ඒ නිසා ඊටාම සරල උදාහරණයක්. මීට අවුරුදු 2565කට කලින් ගත්ත උදාහරණයක්. හැබැයි 2565කට පස්සෙත් අපට හොඳට තේරෙන උදාහරණයක්. අදත් අපි කරන ක්‍රියාව. සුවඳ දෙයක් අතට ගත්තාම අපි පුළුවන් තරම් ඉක්මනින් ඉඹලා බලනවා. ඒක සුවඳ ආග්‍රහණය කරනවා. හරි ඉක්මනින් සුවඳ බලනවා. ගන්ධ දූහන මත්තම්පි මෙත්ත චිත්තං භාවේය. මේ සුවඳ දෙයක් අතට අරගෙන එහි සුවඳ විඳින තරම් සුළු කාලයක්. ඒකට අපි ගොඩක් වෙලා ගන්නේ නැහැනේ පින්නතුනේ නේද? බොහොම සුළු වෙලාවක් ගන්න. විගහින් අතට අරගෙන නහයට අල්ලනවා. මේ තරම් සුළු කාලයක් හරි මෙත්ත චිත්තං භාවේය.
මෛත්‍රී සිත වඩන්න කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ප්‍රතිපත්ති පූජා විදෙන ඇත්තෝ අඩු වශයෙන් මේ සුවඳ දෙයක් අතට අරගත්ත සුවඳ දෙයක් නහයට කිට්ටු කළ සුවඳ බලන තරම් කෙටි කාලයක්වත් පින්නතුනි මෛත්‍රී සිත වඩමින් ප්‍රතිපත්ති පූජාවේ යෙදෙන්න කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් අද දකින්නේ නම් ආමිෂ පූජාවල් තමයි ගොඩක් දකින්නේ නේද? ඔයත් දකින්න ඇති තාමත් ඔය මුහුණු පොතේ හිටපු ගමන් එහාට මෙහාට ෂෙයා වෙනවා. YouTube එකට ගියාමත් බලන්න පුළුවන්. සෝමාවතී චෛත්‍ය ළඟ, රුවන්වැලි මහ සෑය ළඟ මම දැක්ක සෝමාවතී චෛත්‍ය වටා ති විශාල පළතුරු ප්‍රමාණයක් වට කරලා කරන පූජාව. ඊළඟට මම දැක්කා අෂ්ටපරිස්කාර රුවන්වැලි මහ සෑය වටා මහ විශාල අෂ්ටපරිස්කාර ප්‍රමාණයක් සෑය වටකොට තැන්පත් කරලා කරන පූජාවක්. ඒක හරි ලස්සන පූජාවන් පින්නතුනි. බොහොම හැඩකාරයි සිත් ගන්නවා. ඒවා කරනකොට අන් අයට පේනවා. අන් අයගේ අවධානයට ලක් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ආමිෂයෙන් කරන පූජාව කලං නාග්ගති 16 ප්‍රතිපත්ති පූජාවෙන් 16න් පංගුවක් තරම්වත් වටින්නේ නැහැ කියලා. 16 කියන්නේ 16නේ. මේ ආමිෂ පූජාව නහි ගන්ධමාලාදීහි පූජිතං මම පූජිතං. මේ මල් ගඳ විලවුන් ආදීන් සිද්ධ කරන්නා වූ ආහාර පාන ආදී ගොඩගසමින් පරිස්කාර ගොඩගසමින් සිද්ධ කරන්නා වූ මේ පූජාවන්ගෙන් මේ ආමිෂයන්ගේ පූජාව මා ඊතරම් කැමති වෙන්නේ නැහැ. ඒකෙන් මා පිදුවාට මා සැබවින්ම පිදුවා නොවේ. නහි ගන්ධමාලාදීහි පූජිතං මම පූජිතං. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අර සුවඳ දෙයක් අතට අරගෙන ඉඹින තරම් ඒකේ සුවඳ ආග්‍රහණය කරන තරම් කෙටි කාලයක් හරි මෙත් සිට වදමින් ප්‍රතිපත්ති පූජාවේ යෙදෙනවා නම් ඒක මට හුඟක් වටිනවා. අර සෝමාවතී චෛත්‍ය වටා විශාල පළතුරු ප්‍රමාණයක් ගොඩගසලා කරන පූජාවට වෙන්නේ. ඒ නිසා අද අපේ පින්නතුන් ප්‍රතිපත්ති පූජාවක මේ නියැලෙන්නේ. වෙසක් පුර පසළොස්වක පොහොය පදනම් කරගෙන හැම පුර පසළොස්වක පොහොයක්ම පදනම් කරගෙන සෙනසුරාදා දිනවල නෙච්චවත් විහාරස්ථානයේ සිද්ධ කරන සීල සමාදාන වැඩසටහන අද නූතන තාක්ෂණය ඔස්සේ තම තමන්ගේ නිවෙස් වලම සිද්ධ කරනවා. මේකත් හොඳ අවස්ථාවක්. මේ වගේ සංචරණ සීමා අපිට මේට පෙර ජීවිතය අත්දකලා නැහැ. එන්දින් නීතිය පිළිබඳ අත්දැකීමක් තියෙනවා. නමුත් මෙහෙම සංචරණ සීමා සහිතව රෝගයකින් ආරක්ෂා වීම සඳහා මේ වගේ වෙලාවක අපි කොහොමද ප්‍රතිපත්ති පූජාවේ දෙන්නේ? අන්න හොඳ අවස්ථාවක් ලැබුණ අපට මේ වෙච්ච අවාසනාවන්ත පරිසර තත්ත්වයේ තුල වුණත් අපේ සිතත් අපේ නිවසත් පන්සලක් කරගන්න පුළුවන්කම ලැබුණා අපි ඉන්න තැන මිදගෙන. එහෙම නොවුණා නම් අද මේ ඇත්ත ලෙච්චත් විහාරස්ථානයට ගිහිල්ලා සීල සමාදානයේ දෙන්න. දැන් ඔය ඇත්තන්ගේ සිත පන්සලක් කරගෙන තියෙන්නේ. තුනුරුවන් වැඩ ඉඳවාගෙන ඉන්නේ සිත තුල. නිවස පන්සලක් කරගෙන තියෙන්නේ. අද හැම නිවසකම මේ ආගමික පරිසරය උදා කරගෙන තියෙනවා. ඒ නිසා සිතත් නිවසත් පන්සලක් කරගෙන කටයුතු කරන්නට අපේ පින්නතුන් මේ අවස්ථාව උදා කරගෙන තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ වෙසක් සමයේ ආමිෂ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් බුදුන් පුදන අපි උන්වහන්සේ පෙන්වා දෙන ඒ ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කරන පිරිසක් බවට පත් වෙනවා නම් හුඟක් වැදගත් කියලා. උන්වහන්සේ අපට දේශනා කළා ජීව හිතවාදී මතවාදය. ජීව හිතවාදී මතවාදය. ඒ ජීව හිතවාදී මතවාදය ආගමකට දහමකට කුලයකට රටකට සීමා වෙච්ච එකක් නෙමෙයි. සමහර අය හිතනවානේ පින්නතුනි බුදුහාමුදුරෝ ශ්‍රී ලංකාවේ අපට විතරයි අයිති කියලා.
සමහරව හිතනවා බුදුහාමුදුරුවෝ අයිති බෞද්ධයන්ට විතරයි කියලා. එක්ක අපි හිතනවා ලංකාවේ ඉන්න සිංහල බෞද්ධයන්ට විතරයි අයිති. එහෙම නැත්නම් අපි හිතනවා උන්වහන්සේ ලෝකෙම ඉන්න බෞද්ධයන්ටයි අයිති කියලා. එහෙම සමහරව හිතනවා. නමුත් ඒක සාධාරණ සිතවිල්ලක් නෙමෙයි. මේ ශාස්ත්‍රවරු මිනිස් වර්ගයාට අයිති. මිනිස් වර්ගයාට අයිති. භූමි දේශ සීමා වලින් බෙදා වෙන් කළ නැහැ යැත්තෝ. මිනිස් වර්ගයාට අයිති. ඒ නිසා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන මේ ප්‍රාර්ථනාව තුළ ශ්‍රී ලංකාවේ බෞද්ධයෝ හෝ ලෝකේ බෞද්ධයෝ ගැන විතරක් නෙමෙයි මේ කියලා තියෙන්නේ. සියලු සත්වයෝ පිළිබඳව. ඒ නිසා වර්තමානයේ අපිට පේනවා බුදුහාමුදුරුවොත් බෙදාගෙන ඉන්නවා. බුදුහාමුදුරුවොත් බෙදාගෙන ඉන්නවා. මේක බුදුන්ගේ දේශයයි කියලා ගහලා තියෙනවා. ඒව ලස්සන පාට තමයි. නමුත් බුදුන්ගේ දේශයයි කියලා යාන වාහනවල මේ ස්ටිකර් මේවා අලවගෙන ඒවයින් සිද්ධ කරන්නේ සම්පූර්ණ බුදුහාමුදුරුවෝ පෙන්වා දීපු මාර්ගයට පටහැනි ක්‍රියාමාර්ග. ඉතින් ඒ නිසා කියමනයි භාවිතාවයි දෙක ගැලපෙන්නේ නැති තත්ත්වයට වෙලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙහිදී අපට ඉතා වැදගත් මා මාතෘකා කරගත්ත ගාථාව පින්නතුනි උන්වහන්සේ තමන්ගේ ජීවිතය කොහොමද සංවිධානය කරගත්තේ? පරිපූර්ණ ජීවිතයක් සහිත කෙනෙක්ගේ චරිතයක් අධ්‍යයනය කරන්න තියෙනකොට ඒ අධ්‍යයනය කරන අයට හුඟක් වැදගත් ආදර්ශයන් ගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ අපිට පරිපූර්ණ ජීවිතයක් සහිත කෙනෙක්. බලන්න උන්වහන්සේ තමන්ගේ කාර්යභාරය වෙන් කරගත්ත හැටි. අපි සාමාන්‍යයෙන් නම් අපේ පින්නතුනි අපිට යමක් වටින දෙයක් ලැබුණොත් අපි කැමති ඒක අපි සන්තකව තබා ගන්න. අපි කැමති නැහැ ඒක තව කෙනෙකුට දෙන්න. අපි යමක් හඳුනාගත්තොත් දැනගත්තොත් ඒක අපි සන්තකව තබා ගන්න. වර්තමානයේ කියන්නේ පේටන්ට් අයිතිය පවා ගන්න කියලා නේ. පේටන්ට් අයිතිය අපේ නිමල් මහත්තයා එහෙම පේටන්ට් අයිතිය ගන්න නේද? ඉතින් අපේ උපුල් මහත්තයා මිනිස්සු පේටන්ට් අයිතිය ගන්නවා. දැන් මේසා විශාල මේ ලෝක මිනිස් ප්‍රජාව මහා විෂණයකට මුහුණ දීලා තියෙද්දි මේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන බුදු වදන ක්‍රියාවට නගන්න කෙනෙක් හිටියනම් ඔය වෛරසයට විරුද්ධව හදපු එන්නත් වලට පේටන්ට් බලපත්‍රය අරගෙන ඒවා තමන් සන්තකව තබා ගන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේට මේ එන්නතේ ක්‍රමවේදය හඳුන්වා දීලා එහෙමනම් ලෝකෙටම කියනවා තම තමන්ගේ රටවල මෙන්න මේකයි මාත්‍රාව මෙන්න මේ වර්ග මේ ප්‍රමාණයට ගන්නෙ මේ විදිහට අරගෙන කියලා ඉවරලා ඒකේ අපි කියනවා ඒකේ සකස් කරන පිළිවෙල ඉදිරිපත් කරන්න තිබුණා නේද පින්නතුනි? මනුෂ්‍යයට ආදරය කරන්න. මනුෂ්‍ය වර්ගයට ආදරය කරන්න. මොකද මේ ලෝකේ අර අපි දන්නේ නැහැ තව මොන ලෝකයක මිනිස්සු ඉන්නවද කියලා. ඒ නිසා මේ ලෝකේ ඉන්න මිනිස්සු බොහොම පොඩි ප්‍රමාණයක් ඉන්නේ. ඒ පොඩි ප්‍රමාණයෙන් දැන් ලක්ෂ 35ක් මැරිලා තියෙනවා. දැන් කෝටි 16ක් ලෙඩ වෙලා තියෙනවා. තව ලෙඩ වෙනවා. ඉතින් මේ කෝටි 16 මේ සියලු මිනිස්සයන්ට ආදරය කරන මානසිකත්වයක් ඇති වෙච්ච කෙනෙක් අපි අහලා නැහැ. මේ බුදුහාමුදුරන්ගේ දහම් පණිවිඩය කවුරු හරි ඉගෙනගෙන කියාගෙන දැනගෙන තිබුණා නම් මෙලහට අපි මේ රෝගයෙන් සුවපත් වෙලා පින්නතු. නමුත් එහෙම නැහැ. ඔවුන් සොයාගත්ත දේ උන් සන්තක කරගෙන තියනවා. ඒක මානව වර්ගයා වෙනුවෙන් මුදා හරින්නේ නැහැ, දෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන් සන්තක කරගෙන තියනවා. කවුරු හරි රටක්, කවුරු හරි කෙනෙක් මම දැක්ක ඉන්දියාවේ මේ එන්නත සොයාගත්ත කෙනාට පාතාල කණ්ඩායම් විසින් මරණ තර්ජනය කරනවා කියලා එතුමා ඔබ ඉන්න රටට ඇවිල්ලා තිබුණා එංගලන්තයට. මොකද මේකේ වට්ටෝරුව ඉල්ලනවා කියලා. එයාටත් ගාණක් දෙන්නම් ඊට වැඩිය වැඩි මුදලකට මේ බෙහෙත් හදලා අපි විකුණලා ලාභ ගන්න. එහෙම.
ඉතින් මේ වට්ටෝරුව ලෝක සෞඛ්‍ය සංවිධානයට දීලා සියලුම ලෝකේ රටවල් වලට මේ වට්ටෝරුව ඉදිරිපත් කරා නම් අපි කවුරුත් මේක හදා ගන්නවනේ පින්නතු. මානවයාට ආදරය කළා නම්. නමුත් ඒ බුද්ධ ප්‍රතිපත්තිය අඩු වශයෙන් මේ බෞද්ධ ආගම තිබෙනවා කියන රටවල අයටවත් අනිකුත් රටවල අයටවත් ඇත්තේ නැහැ, තිබුණේ නැහැ. ඒ නිසා වුන් මේ මාත්‍රාවේ පේටන් අයිතිය අරගෙන තමන් සන්තක කරගෙන ඒන් විශාල ධනවතුන් බවට පත් වෙලා තිබෙනපත් වෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ බුද්ධත්වය අවබෝධ කරගෙන ඒක සංගවාගෙන හිටියේ නෑනේ පින්නතුනේ. සංගවාගෙන සිටියේ නෑනේ. උන්වහන්සේ දේශනා කළානේ බුද්ධෝහං බෝධිසාමි. බුද්ධෝහං මම සියල්ල අවබෝධ කරගත්තා. බුදු වුණා මම. බුදු වුණා කියලා කියන්නේ අවබෝධයේ පාරප්‍රාප්තිය. මම බුද්ධත්වයටපත් වුණා. ඒ කියන්නේ මම මේ ලෝකේ දැනගත යුතු සියල්ල දැනගත්තා. පිරිසිඳ දැනගත්තා. අවබෝධයේ අවසානයේටම මම ගියා. එච්චරද මගේ වගකීම එච්චරද නෑ. බුද්ධෝහං බෝධිසාමි. ඒකයි වැදගත් වෙන්නේ. බෝධිසාමි. අවබෝධ කරවන්නෙමි. අද ඔය එන්නත් සොයාගත් අය තුල අර බෝධිසාමි කියන ගුණය නෑ. මම මේ එන්නත සොයාගත්තා. මම මේ එන්නත හැමෝටම ලබා දෙනවා කියන අදහස. ඔවුන්ට නෑ. ඒක මම සොයාගත්ත එක මට අයිති. හැබැයි බුදුරජාණන් වහන්සේ සිදුහත් බෝසතාණෝ බුද්ධත්වයටපත් වෙලා ඒ අවබෝධ කරගත්ත බුද්ධ ඥානය තමන් සන්තක කරගෙන හිටියේ නෑ. තමන් ලබාගත් දේ අන්‍යයන්ටද දෙන්න තීන්දුවකට ආවා. කවුරුවත් බල කරේ නෑනේ පින්නතුනි. දැන් අර ඉන්දියාවෙ වෙන්නත් සොයාගත්ත කෙනාට පාතාලයෙන් බල කරනා වගේ බුදුහාමුදුරන්ට බල කරේ නෑනේ කවුරුවත්. දැන් ඔක්කොම දැනගත්ත, දැන් ඉන්න එපා සද්ද නැතුව කවුරුත් බල කරේ නෑ එහෙම. උන්වහන්සේ තීන්දුව කළේ මට තියෙනවා කාර්යභාරයක්. මට කාර්යභාරයක් තියෙනවා. මම බුදු වුණා, ඒක ඇත්ත. දැන් මං සද්ද නැතුව ඉන්නද තියෙන්නේ නෑ. බෝධිසාමි. මේ ලෝකයේ අසීමිත පිරිසක් ඉන්නවා. කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ජනයා ඉන්නවා. උන්වහන්සේ දේශනා කරපු හැටියට දෙව් බඹුන් සහිත මනුෂ්‍ය වර්ගයා ඉන්නවා. අවබෝධයක් නැති. අවබෝධයක් නැති. සංසාරය පිළිබඳ අවබෝධයක් නැති. මේ මහා සංසාර දුකට වැටිලා බයටපත් වෙලා මේ සංසාර රෝගයන්ගෙන් රෝගීව ඉන්න අති විශාල පිරිසක් ඉන්නවා. මේ අයට මම මොකද කරන්නේ? මේ අයට මම මේකෙන් ගොඩ වෙන මාර්ගය අවබෝධ කරලා දෙන්න ඕන. බුද්ධෝහං බුදු වුණු මම බෝධිසාමි අවබෝධ කරලා දෙනවා. මුත්තෝහං මෝචේ පරේ. මට තිබුණ නොයෙක් බැමි. ඒවයි මම බැඳිලා තිබුණේ. ලෞකික බැඳීම්ද, රාගික බැඳීම්ද ආදී වූ නොයෙක් බැඳීම් තිබුණා. ඒවයි මම බැඳිලා හිටියේ. දැන් මං ඒවයි මිදිලා ඉන්නේ. මුත්තෝහං මං සියලු බැඳීම් වලින් මිදුණා පින්නතුනි. බුදුහාමුදුරුවෝ එක අතකින් මේ උදානයක් මේ දේශනා කරන්නේ. මුත්තෝහං මෝචේ පරේ. මම මිදිලා ඉන්නේ. දැන් කාගේවත් බාධක වලට මම යටත් නෑ. මායයටවත් කිසිවෙකුට මාව දැන් අතර කරන්න බෑ, අල්ල ගන්න බෑ, බඳින්න බෑ. මම මිදිලා ඉන්නේ. දැන් අර එක විද්‍යාඥයෙක් නම් අර වතුර බාල්දියකට පැන්නහම යුරේකා කියලා දිව්වා කියලා කියනව නේද? දැන් සිදුහත් බෝසතාණන් බුද්ධත්වයටපත් වෙලා මම බුදු වුණා කියලා දිව්වේ නෑනේ. උන්වහන්සේ කල්පනා කළා දැන් මම බුදු වුණා, මම සියලු බැමි වලින් මිදුණා. දැන් මම මොකද කරන්නේ? ඒ නිසා මම අවබෝධ කරගත්ත දේ අන්‍යයන්ට අවබෝධ කරනවා. මම මිදුණු ඒ බැමි වලින් අනිත් අය බැඳිලා ඉන්නේ. ඒ නිසා වුණුත් මේ බැමි වලින් දිහන්න ඕනේ. මුත්තෝහං මෝචේ පරේ. තව බොහෝ පිරිසක් ඉන්නවා. කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත දෙව් මිනිසුන් සහිත විශාල පිරිසක් ඉන්නවා මේ සසරට බැඳිලා. ඒ අය මුදවන්න ඕන. ඒ අය ලිහන්න ඕන. ලිහලා මුදවලා
ඒ අය ඒ වැමි වලින් නිදහස් කරන්නට ඕන. මුත්තෝහං මෝචයේ පරේ. මේ දෙවෙනි වාක්‍ය හරි වැදගත්. ඔකේ අදටත් අපි අතර තියෙන්නේ පළවෙනි කොටස. මම උගතෙක් වුණා, මම ධනවතෙක් වුණා, මම බලවතෙක් වුණා, මම දේශපාලඥයෙක් වුණා ආදී ලෙස තමන් අත්පත් කරගත්ත නව තත්ත්වයේ පිළිබඳව උදම්මනනවා. හැබැයි මේ தત્ත්වය පාවිච්චි කරලා සෙස්සන්ට මොකද්ද කරන්න පුළුවන්? සෙස්සන්ට මොකද්ද කරන්න පුළුවන්? ඔබ මේ දවස්වල දකිනවනේ. අපේ රටේ මේසා මහත් විශේෂණයකට අපේ ජනතාව මුහුණ පාලා තියෙද්දි කැබිනට් එකේ අනුමත කර ගන්නවා ඇමතිවරු ඔවුන්ට සැප සුවදායක වාහන ගෙන්නන්න මුදල්. එහෙම කරන්න පුළුවන් කාටද? ඔබ දකිනවා ලංකාවේ අපට වඩා අපේ තොරතුරු මේ එන්නතන ලැබුණාම ඒක මොරටුව ප්‍රදේශයේ ජනතාවට දෙනකොට එහි නගරාධිපතිවරයා තමන්ගේ හිතවතුන්ට බෙදන්න කියලා වෛද්‍යවරියක් එක්ක කරන සටන අරගලය රණ්ඩුව ඔබ දකිනවා. මේ බලන්න අපේ අය. මේ බලන්න අපේ අය. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මුත්තෝහං මෝචේ පරේ. තමන් මිදිලා අන්නේනුත් මුදවන්න. තින්නෝහං තාර ඉස්සාමි. මේ සංසාරේ අපි සමුද්‍රයකට උපමා කරනවා. සංසාර සාගරය කියලා අපි කියන්නේ නේද දලිත නෝන? සංසාර සාගරය කියලා අපි කියන්නේ. මේ සංසාර සාගරේ පිහිනන්න යන හුඟ දෙනෙක් තීරමේවානු දහවති මේ යුරෙම නතර වෙනවලු. ඊටාම සුළු පිරිසයි මේක තරණය කළා යන්නේ. අනිත් අය ඔක්කොම භාගයක් දැන් ගිහිලා සමහරු වෙරළෙම නතර වෙනවා. අඩු වශයෙන් බැහැලවත් නැහැ මූදට. තීරමේවානු දාවති. මේ වෙරළ දක්වා විතරයි අය දුවලා තියෙන්නේ. එතනින් එහාට යන්න සමත් වෙලා නැහැ. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ මොකද කල්පනා කළේ? තින්නෝහං මම ඊතර වුණා. උන්වහන්සේ දීපංකර පාදමූලේ ඒ නීත විවරණ ලද්දේ අර මාතුපෝසගේ ජාතක කතාවේ එන ආකාරයට නෞකාවක් මුහුද මැද කැඩිලා සියලු දෙනා මුහුදට වැටිලා තම මව පිටේ තබාගෙන දින ගණනාවක් පීනලා වෙරළකට ආවට පස්සේ ඒ අම්මගේ ප්‍රකාශය තමයි මගේ පුතා බුදු වේවා කියලා. එදත් උන්වහන්සේ ඒ සටන ජයගත්තා. ඒ සාගරේ තරණය කළා. ඉවුරකට වෙරළකට ආවා. මේ දීපංකර පාදමූලේ නියත විවර අරගෙන අපි කියන හැටියට අපේ පින්නතුනි සාරාංශික කල්පලක්ෂයක්. දස පෙරුම්දම් පුරලා. දාන පාරමිතා, දාන උපපාරමිතා, දාන පරමත්ත පාරමිතා ආදී ආකාර තුනකින් වඩලා උන්වහන්සේ මේ බුද්ධත්වය අවබෝධ කර ගැනීම තුලින් මේ සංසාර සාගරයෙන් එතර වුණා. එදා අම්මා කරපිට තබාගෙන සාගරයෙන් එතර වුණා. මෙදා සංසාර සාගරයෙන් උන්වහන්සේ එතර වුණා. එතර වුණාම අපිට තියෙන ලොකු සතුටක්. උන්වහන්සේටත් ඒ සතුට තියෙනට ඇති. හැබැයි උන්වහන්සේ කල්පනා කළා මම එතර වුණා වගේ අන්‍යයන් දෙතර කරන්නට ඕන. තින්නෝහං තාරයිසා. එතර වූ මම තරණය කළා වූ මම සෙසු අයද තරණය කරවනවා. මගේ හයියෙන්, මගේ ශක්තියෙන්, මගේ ඥාණයෙන්. ඒ නිසා මම විතරක් එතරට ගිහිල්ලා මෙහා පැත්තේ ඉන්න කට්ටියට ටටා කියන්නේ නෑ නේද? අපි එහෙමනේ. අපි ගිහිල්ලා ටටා කියනවා අනිත් අයට. එහෙම නෙමෙයි උන්වහන්සේ. උන්වහන්සේ මේ මහා සංසාරය සාරාංශික කල්පලක්ෂයක් මුළුල්ලේ තරණය කළා අපේ පින්නතුනි. සිද්ධාර්ථ කුමරා නමින් උත්පත්තිය ලැබලා 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා. ඒ ලබාගත් උතුම් බුද්ධ පදවිය තුලින් සම්පූර්ණ වශයෙන් මේ සංසාර සාගරය තරණය කළා. තරණය කළ උන්වහන්සේ නිකන් හිටියේ නෑ. ඒ තමන් ඈතර වෙච්ච එහා පැත්තේ ෂේම භූමියට ඉවුරට මෙහා පැත්තින් අය ගෙන්නා ගැනීම සඳහා උන්වහන්සේ 45 වසක් අවුරුදු 45ක් තමන්ගේ ධර්ම දේශනා සිද්ධ කළා.
බලන්න බුද්ධ චරිතය අරගෙන අවසාන අවස්ථාවෙත් උන්වහන්සේ කියන්නේ මං පිරුණම් පාන්නට කලින් මගෙන් අහන්න තියෙන දෙයක් අහන්න. දැනගන්න තියෙන දෙයක් දැනගන්න. කාට හරි මා කෙරෙහි දුකක් ඇති වෙලා අහන්න හිතෙන්නේ නැත්නම් ඍජුව ඔබේ යාළුවෙකුට කියලා අහන්න. ළඟ ඉන්න කෙනෙකුට කියන්න. මෙන්න මේක මං වෙනුවෙන් අහන්න කියලා. ඒ අවස්ථාව පවා උන්වහන්සේ අපි වෙනුවෙන් ලබා දුන්නේ. ඉතින් ඒ නිසා උන්වහන්සේ පුදන ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් අතර ඉතා වැදගත් වන්නේ ප්‍රතිපත්ති පූජාව. ඒ ප්‍රතිපත්ති පූජාව ඉදිරියෙන් අපේ පින්නතුන්ට මෙන්න මේ ගාථාවෙන් බුද්ධෝහං බෝධිස්සාමි මුත්තෝහං මෝචේ පරේ තින්නෝහං තාරයිස්සාමි සංසාරෝගා මහභය මේ ගාථා දේශනාවෙන් දහම් දේශනා කරන්නට මම අද කැමති වුණා. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපට මේ මහා සංඝ රත්නයට පරම රහත් 69 කැඳවලා දේශනා කළේ මොකද්ද? චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය. අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සාන. මහණෙනි ඇවිදින්න. මහණෙනි ඇවිදින්න චරත ඇවිදින්න. ඇවිදින්න කියලා කිව්වේ. මහණෙනි ඇවිදින්න. මොකටද? බහුජන හිතාය බහුජන සුඛාය. අන්න බලන්න උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අර කිව්වේ බෝධිස්සාමි මුත්තෝහං මෝචේ පරේ තින්නෝහං තාරයිස්සාමි කියපු දේ ක්‍රියාවට නගන හැටි තමන්ගේ සංඝ සමාජය පාවිච්චි කරලා බුදුහාමුදුරෝ දේශනා කරනවා චරත බික්කවේ මහණෙනි ඇවිදින්න. මොකටද ඇවිදින්නේ? බහුජන හිතාය බහුජන සුඛාය. බොහෝ ජනයාගේ හිතසුව පිණිස. බොහෝ ජනයා කියන්නේ මේ මහ පොළොවේ පය තබාගෙන මේ මහා ජීවන අරගලයකට මුහුණ දීලා දුක් විඳින, නිදි මරණ, ලෙඩ වෙන, කරදර වෙන, අඩු වැටු පැතුව මහා ජීවිත සටනක් ජය ගන්න පොරකන නොඑක් රැකියා අවදානම් සහගත, අවදානම් නැති ආදී නොඑක් වර්ගයේ රැකියා සිද්ධ කරන ජීවත් වෙන්න අරගල කරන මේ ජනයා බහුජනයා. ඔවුනුයි මේකෙන් එතර කරන්න ඕනකම තියෙන්නේ. ඒවා අංග සම්පූර්ණ කරගත්ත සුළුතරයක් පිළිබඳ කතාවක් මෙතෙන්ති නෑ. අපි කිරිහොද්දක් ඇදුවාම බොහොම සරල උදාහරණයක්. ඒකට අපි ලුණු පොඩ්ඩයිනේ දාන්නේ. අපි ලුණු පොඩ්ඩක් දාලා එකට අපි කියන්නේ නැන්නේ ලුණු හොද්දක් කියලා. ඒකට අපි කියන්නේ කිරිහොද්ද කියලා. ඒකේ කිරි තමයි වැඩිපුර තියෙන්නේ. හැබැයි අපි ලීටරයකින් කිරි දාලා ලුණු ග්‍රෑම් 500ක් විතර දැම්මොත් ඒකේ කිරි රසට වඩා එන්නේ ලුණු රස. එතකොට ඒක ලුණු හොද්දක් වෙනවා. ඒ නිසා මේ සමාජයේ බුදුහාමුදුරෝ දේශනා කළේ මේ සැප විඳින අල්පතරයක් වූ අය පිළිබඳව නෙමෙයි. මේ දුක් විඳින, කරදර විඳින, වේදනා විඳින මේ ජීවිත සටන ජය ගන්න මහන්සි වෙන බහු ජනතාව පිළිබඳව. ඔවුන්ට පිහිට කොට හැසිරෙන්න කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය. අත්ථාය හිතාය සුඛාය. වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස. දෙවියන්ගේද හිත වැඩ පිණිස. හැම අතින්ම පරිපූර්ණ වූ දේශනාවක් දේශනා කරන්න කිව්වා. දේශේත බික්කවේ ආදි කල්යාණම්, මධ්‍යේ කල්යාණම්, පරිෝසానే කල්යාණම්. මුල මැද අග. ආදි මුල, මධ්‍ය මැද, පරිෝසాన කෙලවර. මුල මැද අග තුන් තැනම ඉතා පරිපූර්ණ දේශනාවක් දේශනා කරන්න කිව්වා. පරිපූර්ණ දේශනාව. සංසාර බිය පෙන්වා දීලා, සංසාරයෙන් ඈතර කරන්න මාර්ගය හදා දීලා, නිවන් සුවේ තියෙන වටිනාකම තේරුම් කර දෙන අර්ථවත් ජීවිතයට වඩදායක ඵලදායක දේශනාවක් දේශනා කරන්න කියලා. ඒ නිසා එකපාරක දෙන්නෙක් යන්න එපා කියලා කිව්වා. බලන්න අර බුදුහාමුදුරුවෝ බුද්ධෝහං බෝධිස්සාමි මුත්තෝහං මෝචේ පරේ තින්නෝහං තාරයිස්සාමි කියලා එදා ඒ දේශනා කරපු උදාන වාක්‍ය ක්‍රියාවට නගපු හැටි.
ඒ අවවාදයේ පළමු රහත් 69ට සිද්ධ කරලා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩියේ තමන්ගේ කාර්ය කොට ශිෂ්ට කරා. අද නම් අපි සේවකයෝ මුදා හැරලා ස්වාමියා ඉන්නවා මූලස්ථානයට වෙලා නේද? අපේ සුව පහසු කුටියේ සීතල කාමරේ සැපදායක පුටුවේ වර්තමානයේ හැටියට නම් මේ අද ඔබ අපි දකිනවා වගේ තාක්ෂණයේ ඔස්සේ සේවකයෝ හරියට වැඩ කරනවද නැද්ද කියලා බලමින් විමසමින් ඉන්නවා. හැබැයි බුදුහාමුදුර එහෙම හිටියේ නෑනේ. අර 69ට කියපු දේ තමනුත් ක්‍රියාවට නැගුවා. උන්වහන්සේත් උරුවෙල් දනව්වට වැඩි. ඒ නිසා පින්නතුනි මේ මහා පුරුෂයෙක්ගේ ජීවිතයක කාර්යභාරය මේක කියාපානවා. ලෝකයට වැඩ සිද්ධ කරන ජීවිතයක් අපට ලැබිලා තියෙන්නේ. මේ කය අපට ලැබිලා තියෙන්නේ ලෝකයට වැඩ කරන්න. සැප විඳින්න නෙමෙයි. ලෝකයට වැඩ කරන්න. තැලෙන පෑගෙන පොඩි වෙන අසාධාරණ අයුක්තියට ලක් වෙන ජනයා වෙනුවෙන් ප්‍රධාන වශයෙන්ම අපි ඉදිරිපත් වෙලා කටයුතු සිදු කරන්නට ඕන. අපි ජීවත් වෙන පරිසරයට බලන්න බුදුරජාණන් වහන්සේ මොනතරම් පරිසර හිතකාමී ජීවිත ආදර්ශයක් දීපු කෙනෙක්ද පින්නතුනි. ඉපදීම බුදු වීම පිරිනුවන් පෑව සියල්ලම මේ පරිසර සම්බන්ධතාවයේ ඇතිව සිද්ධ වෙච්ච දේවල්. ගස් සෙවනේ තුර්ලතා සෙවනේ සිද්ධ වෙච්ච දේවල්. ඒ නිසා ජීව හිතවාදී ආකල්පය පින්නතුනි සත්වයාට ඒ කියන්නේ පණ ඇති සත්වයාට විතරක් නෙමෙයි. පණ නැති ගහකොළ වලට පවා තියෙන්නට ඕන. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළා වනං චින්දත මා රුක්ඛං. ලංකාවේ නම් පාලකයෝ මේ කාලේ අනුගමනය කරන්නේ මා රුක්ඛං කියපු එක නෙමෙයි වනං චින්දත කියපු එක. නේද අපේ නිමල් මහත්තයා? දැන් ලංකාවේ පාලකයෝ මේ කාලේ හරියට වනේ නසනවා. හරියට වනේ නසනවා. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ දහම පිළිපදින බව පෙන්වමින් මල්වට්ටි අරන් යන අය ඒ අය බුදුහාමුදුරන්ගේ ඒ දේශනාවල භාගයයි ගන්නෙ. අලුත් බෞද්ධ පිරිසක්. මා රුක්ඛං ගස් නෙමෙයි කපන්න කිව්වේ. වනං චින්දත වනේ සිඳින්න. හැබැයි මා රුක්ඛං ගස් කපන්න එපා. ඒගොල්ලෝ අර මා රුක්ඛං කියන එක ඩිලීට් කරලා දාලා තියෙනවා. ඒක ටිපෙට්ස් කරලා. වනං චින්දත කියන එක විතරක් ඉතුරු කරන් තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ දිගට හරහට වනේ සිඳිනවා. ඒ නිසා දහයියාගලද අඹ කැන්නොයද ආදී ලංකාවේ මේ වෙනකොට විශාල ප්‍රමාණයක් අක්කර ලක්ෂ 65ක් විතර මේ වෙලාවේ මේ කෙටි කාලය ඇතුළත විනාශ කරලා තිබෙනවා. විනාශ කරලා තියෙනවා. අවසාන වශයෙන් කොච්චරද කියනවා නම් ලෝකුරුමයක් වෙච්ච සිංහරාජයද විනාශ කිරීම සඳහා වුණ අත තියුවා. ඒ තුල වැව් නිර්මාණය කරන්න යෝජනා කළා. හැබැයි මේ අය නිතර පන්සල් යන බුදු පිළිම තබාගෙන ඉන්න තමන් බෞද්ධයන්යයි නිතර හඬගා කියන පිරිස. අපේ පින්නතුනි බුදුහාමුදුරුවෝ ඒකයි අපට දේශනා කළේ. අඩු වශයෙන් මගේ ප්‍රතිපත්තිවල අර අතට ගත්ත සුවඳ දෙයක් ආග්‍රහණය කරන හයට ගෙනල්ලා ආග්‍රහණය කරන තා සුළු කාලයක්වත් අඩු වශයෙන් මගේ ප්‍රතිපත්තිවල යෙදෙන්න. මගේ ප්‍රතිපත්තිවල අවංකව යෙදෙන්න. එතකොට ඔබට වැදගත් වෙනවා. මට ආමිෂයෙන් කරන මහ විශාල පූජාවන්ට වඩා. ඉතින් අපේ එංගලන්තේ ලෙඩ්ජුවත් විහාරස්ථානයේ දායක පින්වතුන් පින්වතියන් මේ උතුම් වෙසක් පුර 15ක් පොහොය නිමිති කරගෙන ඔබ සිල් සමාදන් වෙන දවස අද සෙනසුරාදා පොහොය පහුවෙච්ච සෙනසුරාදා තමයි ලෙඩ්ජුවත් විහාරස්ථානයේ පිරිස සීල සමාදානයේ දෙන දවස. ඒ නිසා අද මේ දවස ඔය ඇත්තෝ තම තමන්ගේ නිවෙස්වල මට පේනවා විශාල පිරිසක් සීල සමාදානයේ ඉදිරිය ඉන්නවා තම තමන්ගේ නිවෙස්වල. මම අර මුලින් කියපු ආකාරයට තම සිතත් තම නිවසත් පන්සලක් කරගෙන. ඉතින් අද ඔබ මේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ප්‍රතිපත්ති මග අනුගමනය කරමින් ලොකු ජීවිතයේ සැනසීමක් විඳිනවා. මීට අමතරව
අපේ කුසල හාමුදුරුවෝ මූලික වෙලා ලෝකයට අපිව සම්බන්ධ කර දීමේ ප්‍රතිඵලයක් හැටියට තව බොහෝ දෙනෙක් අපිව දකිනවා ඇති, අහනවා ඇති, බලනවා ඇති. ලංකාවේත් බලනවා ඇති. නැත්තම් පසුව උන්ට බලන්න පුළුවන් කමක් තියෙයි. ඉතින් ඒ නිසා මේ හැමෝටම ඉතා වැදගත් වන ආකාරයට අද දවසේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට අපේ නිමල් දයාරත්න මැතිතුන්, ඒ වගේම ලලිතා මැතිණිය මූලික වෙලා සෙසු අයට ආරාධනා කළා මේ ඊටාම වැදගත් පුණ්‍යවන්ත අවස්ථාව යොදාගත්තා. ඔබ ජීවිතේ බොහෝ සතුටින් ඉන්න අය. දෙත්වත් විහාරස්ථානයේ දායක පින්නතුන් බොහෝ සතුටින් ඉන්න පිරිස. මොකද හොඳ කල්යාණ මිත්‍ර හාමුදුරන් වහන්සේලා ලැබිලා තිබෙනවා. අපේ විමල නායක හාමුදුරුවෝ මට මෙතෙක් ජීවිතේ හම්බෙච්ච හාමුදුරන් වහන්සේලා අතර සුවිශේෂ ගුණවත් නායක හාමුදුරන් වහන්සේ නමක්. දුමාකාර නිහතමානීකමක්, නිර්හංකාරකමක් තිබෙනවා උන්වහන්සේ. ඒ වගේම අපේ කුසල හාමුදුරුවෝ බොහොම දක්ෂ, බොහොම ලෙන්ගතු හාමුදුරන් වහන්සේ නමක්. තරුණ හාමුදුරන් වහන්සේ නමක්. හැකියාවන් අසීමිතව තිබෙනවා. ඒ නිසා ඔයත්න්ට බොහොම භාග්‍යයක් උදා වෙලා තිබෙන උන්වහන්සේ වඩමවා ගැනීමෙන් ඔයත්න්ගේ බෞද්ධ ආගමික අවශ්‍යතාවයන් ඉතා හොඳින් ඉෂ්ට සිද්ධ කරගන්න උන්වහන්සේ ලොකු කැපකිරීමක් කළා. උදේ පාන්දර 6 වෙනකොට මං හිතන්නේ ඔයත්න්ට උදෑසන වන්දනා කටයුතු පවා සිද්ධ කරනවා. ඉතින් ඒකට ලොකු කැපකිරීමක් කරන්නට ඕන. කම්මැලි කියලා සීතලයි කියලා සැතපෙන්න අයිතියක් නැහැ. දැන් අනිත් අය ඇවිල්ලා ඉන්නවා මේ තාක්ෂණික මාර්ගයෙන් උන්වහන්සේ දකින්න ආගමික වැඩවලට. ඒ නිසා කලින් නැගිටින්න ඕන. ඉතින් මේ විදියට මේ හාමුදුරන් වහන්සේලා දෙනම මූලික කරගත් ඔයත් හරි වාසනාවන්ත පිරිසක්. ඒ වාසනාවන්ත පිරිසගේ වාසනාවන්තකම තමත් වැඩි දියුණු කරන්නට වචනකින් දායක වෙන්නට අපිට අවස්ථාව සැලසුණා. මේ සූම් මාර්ගයේ ඔස්සේ ධර්ම දේශනාවක් ලංකාවේ ඉඳන් මගේ පන්සලේ නයිගල රජ මහ විහාරයේ ඉඳන් පවත්වන්න ලැබීමේ. ඉතින් මම තා බොහෝ කාලයක් ගන්නෙ නෑ. මං හිතන්නේ ඔයත් යන දැන් දවල් සම්බුද්ධ පූජා දානේ පූජා කරන්න නැති නේද නිමල් මහත්තයා? ඔව්. සම්බුද්ධ පූජා දානේ පූජා කරන්න තිබෙනවා. ගිරම්පස වළඳන්න තිබෙනවා. දහවල් දානේ වළඳන්න තියෙනවා. ඉතින් ගොඩක් වැඩ තියෙනවා. අද දවසේ උදාගත් කාලසටහන මම දන්නවා ඒ කාලසටහන. නිසා මම ගොඩක් කාලයක් ගන්නෙ නැතිව අද දවසේ ඔබේ මේ සීල සමාදාන ප්‍රතිපත්ති පූජාව පෝෂණය කරන්න දහම් පදයකින් දායක වෙන්න මට අවස්ථාව සැලසුණා. බුදුහාමුදුරුව අපට ප්‍රතිපත්ති මාර්ගය දේශනා කළේ. ඒ ප්‍රතිපත්ති අපි කොහොම හරි අල්පයක් හරි බිඳක් හරි අපි තුල ආරක්ෂා කරගන්න කටයුතු කළොත් ලෝකෙ මීට වඩා ලස්සන වෙනවා, සුන්දර වෙනවා. ඒ නිසා එසේ ඒ ප්‍රතිපත්ති ලෝකයා අනුගමනය නොකරන එකේ විපාකය තමයි අද අපි මේ විඳින වේදනාව. මේ රෝගයන් හමුවේද, ආර්ථික දුර්වලකම් හමුවේද, රැකිරක්ෂා ප්‍රශ්න හමුවේද, අනිකුත් නොයෙකුත් අපට අවශ්‍ය කරන ජීවිතයේ මූලික අවශ්‍යතාවයන් හමුවේ අපි මේ විඳින අපහසුව බුදුහාමුදුරුව අපට පෙන්වා දීපු ලෝකයාට පෙන්වා දීපු මේ තා යහපත් මාර්ගයේ පිළිබඳ හැඟීමක් දැකීමක් නැතිව කටයුතු නොකිරීමේ හැඟීමක් දැනීමක් නැතුව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් හැටියටයි අපේ ජීවිත මෙතරම් අපහසු වෙලා තියෙන්නේ. එසේ නැත්නම් ඔබෙත් අපෙත් මුළු ලෝකයාගේ ජීවිත මීට වඩා හරි උසස් තැනකට ගෙනියන්න පුළුවන්. ඉතින් මා ධර්ම දේශනාව නිමා කරනවා. ඒ නිමා කිරීමට මත්තෙන් සඳහන් කරන්න ඕනකම තිබෙනවා. මම ගොඩාක් දහම් කරුණු අරගෙන කරුණු කාරණා කියන්න ගියේ නෑ. ඔබ බුද්ධිමත් පිරිසක් මන් දන්න ඔබ. හඳුනනවා ඔබ. ඔබ ගැන මට යම් අදහසක් තිබෙනවා. ඒ නිසා මට ඔබට ඕනකම තිබුණේ මහා පුරුෂයෙක්ගේ චරිතයේ සුළු කොටසක් පිළිබඳ අවධානයක් යොමු කරන්න විතරයි. අවධානයක් යොමු කරා. ඒ ශ්‍රේෂ්ඨ වූ නෛර්යානික වූ ශ්‍රී සම්බුදුරජාණන් වහන්සේගේ මේ මහා චරිතයේ
ඉතාමත්ම අල්පයක් දශමයකටත් අඩු කොටසක් පිළිබඳ අවධානය යොමු කරන්න ඕනකම තිබුණා. ඒ නිසා මම මේ ගාථා මාතෘකා කරගත්තේ බුද්ධෝහං බෝධිස්සාමි මුත්තෝහං මෝචේ පරේ තින්නෝහං තාරයිස්සාමි සංසාරෝගා මහබ්බය. මේකෙන් අපි මා අදහස් කරන්නේ ඔබටත් මටත් අපේ නායක හාමුදුරන්ටත් කුසල හාමුදුරන්ටත් හැමෝටමත් මේ ලෝකේ ලොකු කාර්යභාරයක් තිබෙනවා. අපි ලබන හැම ජයග්‍රහණයක්ම අත්පත් කර ගැනීමෙන් පස්සේ අපිට ලොකු කාර්යභාරයක් තියෙනවා. මේ මහා ප්‍රජාව වෙනුවෙන් ඉෂ්ට කරන්න. ඒ අපි ඉෂ්ට කරන්නට ඕන කියන ආදර්ශය පණිවිඩය මේ ගාථාව තුළ තිබෙනවා. ඒකට අපට වයසක් නැහැ. ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඉන්න රට පළාත පිළිබඳව කතා කරන භාෂාව පිළිබඳව මේ කිසිවක් ඒකට බාධකයක් නෙමෙයි. ඒ නිසා අපි කාටත් තිබෙන වගකීමක් අපි ඉන්න තත්වයේ තුල අපි අත්පත් කරගත්ත දේ තුලින් මානව සමාජයට ප්‍රජාවට මේ ලෝකයට වැඩ සිද්ධ කරන්න. අන්න බුදුරජාණන් වහන්සේක අපිට කියා දීපු හොඳ ආදර්ශමත් ගාථාවක් තමයි බුද්ධෝහං බෝධිස්සාමි මුත්තෝහං මෝචේ පරේ තින්නෝහං තාරයිස්සාමි සංසාරෝගා මහබ්බය. මම හිතන්නේ ඔබට දැන් කටපාඩම් මම දැන් අවස්ථා ගන්නාවදී ඒක කිව්වා. ඒ නිසා අද මේ වටිනා ධර්ම දේශනාව සිද්ධ කිරීමේදී පළමුවෙනුත් මා සඳහන් කළ ආකාරයට නිමල් මෙතිඳුන් තමන් නමින් මේ ගියා වූ ආදරණීය පියාණන් වහන්සේට මෞතුමියට ඒ වගේම ඥාති සොයුරන් දෙපළට අපි නමින් කිව්වොත් එහෙම KDJ අප්පුහාමි පියතුමාණන් LP සූර්යප්පෙරමුණු මෞතුමිය උපාලි ධර්මරත්න සහ පීසිරි ජයසිංහ යන ඥාති සොයුරන් දෙපළ ඒ වගේම අපේ ලලිතා මැතිණියගේ නමින් මිය ගියා වූ ස්ටීවන් පෙරේරා පියතුමා ඇග්නස් පෙරේරා මෞතුමිය නිමල් පෙරේරා සොයුරා සුජාතා පෙරේරා ඥාති සහෝදරිය ඇතුළු සියලු දෙනාට මේ ධර්ම දේශනාවේ සහ දහම් පඬුරු පූජාවේ පුණ්‍යානිසංසය ඒකාන්ත කොටත්පත් වේවා. ඔවුන්ගේ සංසාර ගමන වාසනාවන්ත වේවා. සංසාර දුකින් නැත මිදී සාන්තෝ නිවන් සුවෙන් සැනසීමම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපේ නිමල් මහත්මයා මට ආශිර්වාද කළා තිබෙනවා. මගේ සියලු ආගමික ශාසනික සමාජික කටයුතු සාර්ථක වෙන්න කියලා. ඔබේ ප්‍රාර්ථනාව එසේම ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ නායක හඳුර වැඩ ඉන්නවා. උන්වහන්සේටත් ඒ වගේම අපේ කල්යාණ මිත්‍ර කුසල හඳුරන් වහන්සේටත් උන්වහන්සේලා මෙලොවට බිහි කරා වූ මව් දෙමව්පිය ආදී සෑම දෙනාටද සුජීවත්ව වාසය කරන මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කරනවා. ඒ සෑම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පන්නත්වෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ගියා වූ දෙමව්පියෝ සිටිනවා නම් ඒ සෑම සිළු දෙනාද මේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා ශාසනයට පූජා කරලා අද මේ සිද්ධ කරන්නා වූ ආගමික මෙහෙයන් තුලින් ලබා ගන්නා වූ පුණ්‍ය ශක්තිය තුල ඒ මේ ගියා වූ මව් දෙමව්පිය ආදී ඇත්තෝ මේ අයගේ වාසනාවන්ත ඇත්තෝ වේවා, සංසාර දුකින් අත මිදේවා, සාන්ත නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවසාන වශයෙන් අපේ මෛත්‍රී සාගත ප්‍රාර්ථනාව අපේ නිමල් මෙතිතුන්ගේ කොරෝනා වෛරසෙන් මුළු ලෝකයම වෙලාගෙන බීතියටපත් වෙලා ඉන්න වෙලාව මට මතක් වෙන්නේ අර බුදුන් අලංකාරේ කවිය විශාලා මහනුවරට වෙච්ච දේ. දොර දොර මිනී බෙර ගෙයි ගෙයි හඬය බිය කර පිල පිල අදින මර දුගී ගිලනුන්ගෙන් නැත අවසර. මුළු ලෝකෙම මේ තත්ත්වයටපත් වෙලා තියෙනවා. හැම ගෙදරකම මල බෙර හඬ ඇහෙනවා. හැම ගෙදරකම ඉන්නවා රෝගීව කෙඳිරි ගාන අය. ඒ වගේම මරහඬ නගන නැත්තම් මේ යන කෙඳිරි ගාන අය පිල පිල අදින මර මේ වගේ තත්යකට ලෝකෙපත් වෙලා තියෙනවා. අල්ලපු රට ඉන්දියාව කොහොම ඛේදවාචිකටපත් වෙලා ලංකාවත් විශාලා මහනගරයක් කරන්න සූදානමක් තියෙන වෙමින් යනවා. අවාසනාවන්ත තත්ත්වයක් තිබෙන්නේ නිසා මේ මුළු ලෝකයා පෙළෙන මේ මහා මාරාන්තික වෛරසයෙන් මුළු ලෝකයා මත මිදේවා. ඒ සඳහා අපේ මේ සද්ධර්මයේ ශ්‍රවණය කොට හිත සනසාගෙන සාන්තව තබාගෙන තිබෙන මානසික ශක්තියෙන් මුදා හරින සිතුවිල්ල මහා ශක්තියක් වේවා. ලෝකයා සූපත් වේවා. මේ ලෝකයා
මරණයටපත් කරන වෛරසය ලෝකයෙන් අතුරුදහන් වේවා, තුරන් වේවා, නැසී ඒවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ තුලින් ලෝවැසි සත්වයා සිළු දෙනා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඔබ සෑම සිළු දෙනාටද පෙනිමල් මැතිදුන් ලලිතා මැතිණිය ඇතුළු කොට ඇති මේ මට පේන සිළුම දෙනා අපේ රාජපක්ෂ මැතිතුමා ආදී කොට ඇති සෑම සිළු දෙනාටද ඔබ සෑම දෙනාටද ඔබ සෑම දෙනාගේ ජීවිත වාසනාවන්ත වෙලා තව තවත් මෙවැනි ප්‍රතිපත්ති පූජාවන් තුළින් ජීවිතය අර්ථවත් කරගෙන ඔය ලැබූ උසස් මනුෂ්‍ය ජීවිතය වාසනාවන්ත කරගෙන වැඩදායීව ගත කරන්නට තුනුරුවන්ගේ සූවිසි මහා ගුණයන්ගේ ආශිර්වාදයේ ශක්තිය සැලසේවා. අපේ විමල නායක හඳුරන් වහන්සේගේ කුසල හඳුරන් වහන්සේගේ අපේ ආශිර්වාදයේ සැලසේවා. ඔබට සංසාර දුකින් අත මිදී සාන්ත සුවයෙන් නිවනින් සැනසීම ලබන්නට හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. බොහොම සන්තෝෂයි අපේ අගර ශාස්ත්‍රපති පඬිතුක හඳුරන වහන්සේට වාසනාවන්ත කාලයක් උදා වේවා. ඒ වගේම වහන්සේගේ ගුරුවර දෙමව්පිය බන්දු මිත්‍රාදී සියලු දෙනාටත් මේකින් අත්පත් වේවා. බොහොම සන්තෝෂිත කාරණා. තව තවත් ධාර්මික ආගමික සමාජික මේ සියලු කටයුතු වල නියැලී ශාසන මාමක කටයුතු වල නිරුත් වෙමු. ඉතාමත් උතුම් වාසනාවන්ත සුබ අනාගතයක් ගත කරනවා පමණක් නෙමෙයි. අපි මේ සියලු දෙනාගේම ආශිර්වාදයක් ඔබට ලැබීමේ දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබිලා නවග්‍රහදීන්ගෙන් කිසිම අපලුපාදාදී යමක් සවිචන්ද්‍ර බුදුගුරු සුක්ෂේන්ද්‍රාව කීර්තිගේ නායකගේ යමක් නැලෙමි. ඒවා ඉතින් ඔක්කොම තමන් කරන කල පෙරාත් බවලත් කුසල අකුසල කියන දෙක ඔබ වහන්සේට බණ කියන්න අවස්ථාවක් නැහැ. සියලු දේවල් දන්නවා. ඔය කරන වැඩ කටයුතු තාමත් අගය කොට කරන්නට වහන්සේ ගන්නට ඕන මරණ මංචකයේ දක්වා මෙන්න මේ උතුම් පින්කම් සිහිපත් කරමින් ගිහිල්ලා වහන්සේලා අනුගාමික නිදාන හුඟක් තැන්පත් කරලා තියෙනවා. රාජමහා විහාරයෙන් නිදාන් ගන්නේ මම කියන්නේ චෛත්‍ය දාන සීල භාවනා ආදී මෙත්‍රි පුණ්‍ය ක්‍රියාවන් අනුන්ට අවවාදම් ශාසනා කිරීමෙන් රජාති ආගම එසේ වෙනුවෙන් කරන ශාසනය වෙනුවෙන් කරන සියලුම සේවයන්ගේ ශක්තිය බලය නිසා ලෝකපාලක අල්පේශාක මහේශාක සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂා සම්පත්තිය ලැබීමෙන් විශේෂ වශයෙන්ම බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ මහාන් භාව සම්පන්න ආශිර්වාද ලැබීම ඔබතුමා වහන්සේට කරන්නා වූ සියලු වැඩ කටයුතු පාලක පාලන ශාසන විහාරස්ථන විශාල රාජමහා විහාර ආරක්ෂා කරගනිමින් ඒවා විනාශයට පත් වෙන නොදී බොහොම හොඳින් වැඩ කරන බව මම දවස් කිහිපයක ස්ථාන ගත කරන නිසා මට සියලු දේවල් අවබෝධ වුණා තේරුණා. වහන්සේ අවසාන අවස්ථාව දක්වා පින්තුන් ජීවිතේ මේ පින් සියල්ලක් කුසීපත් කරමින් ගිහිල්ලා උන්වහන්සේට වාසනාවන්ත කාලයක් උදා වෙනවා පමණක් නෙමෙයි වාසනාවන්ත සියලු සම්පත් වලින් ආටි වෙච්ච සසර ගමනක් ගත කිරීමට වැදගත් බව ලැබිලා තවත් දාන ධර්ම ආදී කුසල ධර්ම සියල්ලක් සම්පූර්ණ කරගෙන වාසනාවන්ත සාංසාරික ගමනක් ගත කරමින් ගිහිල්ලා සසර දුක් කෙලවර බලාපොරොත්තු වෙන ශාන්ත වූ උත්තම වූ ඒ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට මේ පින් සියල්ලක් ඒකාන්ත හේතු ආසන වේවා කියලා අපි කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.